ආදරණීය දරුවනි අපි චුම්බක ශේෂ්ත්‍රයක ධාරාවක් ගෙනියන සන්නායකයක් තිබ්බොත් එහෙම ඒ සන්නායකයේ විසින් F සමානයි BIL ට සමාන බලයක් නිපද වෙනවා කියලා කිව්වා. B කියලා කිව්වා චුම්බක ශ්‍රාව ඝනත්වය. I කියලා කිව්වා ධාරාව. L කියලා කිව්වා චුම්බක ක්ෂේත්‍රය තුල ඇති සන්නායක දිග. චුම්බක ක්ෂේත්‍රය තුල ඉන්න සන්නායකයේ දිග අපි L කියලා හඳුන්වනවා කියලා කිව්වා. හරි. එතකොට අපි ගත්තොත් එහෙම මෙන්න මේ දිශාවට ධාරාව ගෙනියන සන්නායකයක් ඉන්නවා කියලා හිතමු. අපි මෙන්න මේ දිශාවට අපි සන්නායකය අඳිමු. මෙන්න මෙහෙම. මෙන්න මේ දිශාවට සන්නායකයක් ඉන්නවා කියලා. මෙයාගේ ධාරාව ගලන දිශාව මේ දිශාව ලං කරලා තියෙනවා. අපි හිතමු මෙන්න මේ සන්නායකය තියෙනවා. හරි මෙන්න මේ අතර ගන්නවා. right. අපි මෙයාගේ දිග සන්නායකය දැන් මෙන්න මේ හිතන්නකෝ මෙහෙම තිබ්බා කියලා. අපිට ප්‍රයෝජනයක් තියෙන්නේ මෙන්න මේ සන්නායකය චුම්බක ක්ෂේත්‍රය ඇතුලේ තියෙන කොටස. මෙන්න මේ ඇතුලේ තියෙන කොටස. හරි. අපි මේ ගැටලුව සඳහා අගයන් දෙකක් දාලා පොඩක් විසඳලා බලමු. මම ඉස්සල්ලා දාන්නම් මෙතනට මෙන්න මේ L ගෙදිග 2 මීටර් කියලා. right. අපිට දැන් මෙන්න මෙයා විසින් නිපදවන චුම්බක බලය F ගේ අගය තමයි අවශ්‍ය වෙන්නේ. මෙයා විසින් නිපදවන චුම්බක බලය තමයි F ගේ අගය තමයි අවශ්‍ය වෙන්නේ. එතකොට අපි බලමු ඉස්සලම මේ චුම්බක බලයේ දිශාව කොහොමද වෙන්නේ කියලා. F B I දිශා තුනට මම තියාගන්නවා මගේ වම් අත. ෆ්ලෙමින්ගේ වමත් නියමයෙන් කියවෙන්නේ මෙන්න මේ ඇඟිලි තුන එකිනෙකට ලම්බක දිශා තුනකට තියාගත්තාම මෙන්න මේ දබර ඇඟිල්ල චුම්බක ක්ෂේත්‍රයේ දිශාවට ඊට පස්සේ මෙන්න මේ මැද ඇඟිල්ල ධාරාවේ දිශාවට තියාගත්තාම මාපට ඇඟිල්ල තියෙන පැත්තෙන් දෙනවලු මොකද්ද බලයේ දිශාව. චුම්බක ක්ෂේත්‍රයට සහට ගන්න බලයේ දිශාව. මේ ඇඟිලි මෙහෙම කරන්න ඔහොම ඔට්ටු නැහැ. මේ ටික මේ විදිහට ඍජුව තියාගන්න වෙනවා ඔබට. හරි. ඔබට මේ ඇඟිලි මේකයි හැම වෙලාවෙම ලම්බක වෙන්න ඕනේ. මෙයයි ලම්බක වෙන්න ඕනේ. මේකයි ලම්බක වෙන්න ඕනේ. හරි. එතකොට මේකේ බලය හට ගන්න දිශාව අපි කලින් වීඩියෝ එකේ ඔබත් එක්ක සාකච්ඡා කරා. දැන් මෙන්න මෙහෙමද තියෙන්නේ. එතකොට කතිරයක් කියලා කියන්නේ right කොහොමද වෙන්නේ? චුම්බක ක්ෂේත්‍රයේ තියෙන්නේ මේ ඇතුළට මෙහෙම. දැන් මේකේ I ධාරාව කරන්නේ මෙහෙටනේ. චුම්බක ක්ෂේත්‍රයේ තුලට B කතිරයක් කියන්නේ තුලට I ධාරාව මේ පැත්තට එනම් චුම්බකය නිසා හට ගන්න බලය තියෙන්නේ උඩට. එහෙනම් මේකේ හට ගන්න බලය තියෙන්නේ මෙන්න මේ පැත්තට. උඩ අතට. මේක තමයි බලය. එතකොට මෙන්න මේ බලයේ දිශාව අපිට දෙන සමීකරණය තමයි F සමානයි BIL කියන සමීකරණය. B කියන්නේ චුම්බක ශ්‍රාව ඝනත්වය. මේක ටෙස්ලා වලින්ම අයිනවා. I කියන්නේ ධාරාව.
ඇම්පියර් මයිනා L කියන්නේ චුම්බක ක්ෂේත්‍රය තුල තියෙන සන්නායකයේ දිග. අපි ඒක මනිනවා මීටර වලින්. එතකොට අපි ගත්තොත් එහෙම මේ ගැටලුවට F සමානයි BIL යෙදුවොත් B ගියගේ ටෙස්ලා 30යි I ගියගේ ඇම්පියර් 10යි සන්නායකයේ තුල තියෙන දිග මීටර 2යි. එහෙනම් දෙවරක් 30 60යි 60 වරක් 10 600යි නිව්ටන් ප්‍රමාණයක බලයක් හට ගන්නවා. මෙතනදී 600යි නිව්ටන් ප්‍රමාණයක බලයක් හට ගන්නවා. F සමානයි BIL. එතකොට මේ 600යි නිව්ටන් හට ගන්න පුතේ අපි දිශාව දැක්විය යුතු වෙනවා. මෙන්න මේ දිශාවට. මෙන්න මේ දිශාවට නිව්ටන් 600. මට මේක දෛශිකයක් විදිහට ඕනනම් ලියන්න පුළුවන්. මේ දිශාවට F සමානයි 600යි නිව්ටන් කියලා. F සමානයි 600යි නිව්ටන් කියලා. හරි. එතකොට අපි මෙතනදී දැන් සාමාන්‍යයෙන් හිතුවොත් කුඩා උපකරණයක L ගේ දිග 20යි සෙන්ටිමීටර් වගේ කියලා. 20යි සෙන්ටිමීටර් වගේ කියලා කිව්වොත් අපිට එනවා F සමානයි BIL B ගියගේ ටෙස්ලා 30යි I ගියගේ ඇම්පියර් 10යි L ගියගේ පුතේ මේ සෙන්ටිමීටර අගය මා විසින් මොනවටද පරිවර්තනය කරන්න ඕනේ? මීටර බවට පරිවර්තනය කරන්න ඕනේ. එhmenan සෙන්ටිමීටර 20 මීටර කරන්න මං 100ෙන් බෙදනවා. දෙවරක් 30 60යි නිව්ටන් වෙනවා. F සමානයි නිව්ටන් 60ක් වෙනවා. මේක සෙන්ටිමීටර 20ක්. හැබැයි හැම වෙලාවෙම මේක චුම්බක ක්ෂේත්‍රයට ලම්බකව තියෙන්න ඕනේ. හරි? ලම්බකව තියෙන්න ඕනේ. හරි. දැන් මට මේ රූපෙත් මේ වගේ එකක් තියෙනවා. මම උපකල්පනය කරමු. මේ ධාරාව ගලන දිශාවට වෙනත් වර්ණයක් ගමු. සන්නායකයක් අපි හිතමු මෙන්න මේ සන්නායකයේ දිග අපිට දීලා තියෙනවා කියලා හිතමු 50යි සෙන්ටිමීටර වගේ අගයක්. හරි. එතකොට දැන් බලමු අපි F B I. මෙන්න මේ තුන එකිනෙකට ලම්බකව තියෙන්නේ. එහෙනම් කතිරයක් කියලා කියන්නේ මොකද්ද වෙන්නේ? මේ B අකුර තමයි මම මුලින්ම තියාගන්නේ. චුම්බක ක්ෂේත්‍රයේ දෙසට. I ධාරාව ගලන්නේ මෙහාටනේ. එහෙනම් මෙයාගේ බලය කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? මේ BI එහෙනම් F බලය ක්‍රියාත්මක වෙන්න ඕනේ. මෙන්න මේ පල්ලෙහාට මෙන්න මේ පල්ලෙහාට තමයි මේකෙන් ඇතිවන බලය F ක්‍රියාත්මක වෙන්නේ.
මට ලියන්න පුළුවන් F සමානයි BIL B කියලා කියන චුම්බක 20යි I ගියාගේ 8යි L ගියාගේ 50 බෙදීම 100යි. දෙවරක් 5 10යි 10 වරක් 8 800යි. හරි. 80යි නේ එන්නේ 80යි. 80යි නිව්ටන්. කතලද 80යි නිව්ටන්. හරි. අපි ඉදිරියට යම් බලන්න. දැන් බලන්න මෙන්න මෙහා. අයිගියගේ දශම ගානක් තියෙන්නේ. කට අපි හිතමු සන්නායකය තියෙනවා කියලා L සමානයි අපි දාමු L ට අගයක් 4 මීටර වගේ 4 මීටර වගේ. දැන් මේ දිග 4යි නම් මෙතන 0.25යි මේ FB අපි දිශා තුල තියාගත්තා. මෙයාගේ මේ චුම්බක ක්ෂේත්‍රය තුලට යන්නේ නේ. ඇතුළට ගියොත් තමයි අපිට කතරයක් වගේ පේන්නේ මේ ඊතාලේ පසුපස. අයි තියෙන්නේ උඩ මෙහෙම. අයි තියෙන්නේ උඩ නේ මෙහෙම. එහෙනම් මෙන්න මේ B ගේ දිශාව I ගේ දිශාව එහෙනම් F ගේ දිශාව විය යුත්තේ මේ දිශාව. නේද? right. එතකොට අපිට F සමානයි BIL දැම්මොත් මේකේ බලයේ දිශාව වෙන්නේ මේ දිශාවට F සමානයි B කියන්නේ ටෙස්ලා 10යි I කියන්නේ ඇම්පියර් 0.25යි L කියන්නේ 4යි. එතන අපි ගත්තොත් එහෙම 0.25 10 වෙනවා 2.5 2.5 4ක් 10යි නිව්ටන්. හරි. right. දෙකශ පස් 10යි නිව්ටන් sorry. දෙකශ පස් 10යි නිව්ටන්. මේක දෛශිකයක් විදිහට මම ලියනවා නම් මට හැකියාව තියෙනවා මෙන්න මේ දිශාවට 10යි නිව්ටන් විදිහට ලිවීමේ හැකියාවක් තියෙනවා. හරි. දැන් බලන්න මෙන්න මෙතන. අපි හිතමු මෙතන ටිකක් දිග සන්නායකයක් තියෙනවා කියලා. අපි හිතමු මෙන්න මෙයාගේ L මීටර් 50ක් කියලා. දැන් මොකද වෙන්නේ? අපි ඉස්සරළම දිශාව හොයන්න F B I වම් අත මොකද වෙන්නේ? මෙන්න මේ චුම්බක ක්ෂේත්‍රය මේ පැත්තට තියෙන්නේ. I ගලනවා පල්ලෙහාට. එතකොට මෙන්න මෙයාගේ බලය ක්‍රියාත්මක වෙන්නේ මෙන්න මේ දිශාවට. F බලන්න අපි ගත්තොත් FBI මෙන්න V තියාගත්තා මේ පැත්තට
I තියෙන්නේ පල්ලෙහාට. එහෙනම් F බලය ක්‍රියාත්මක වෙන්නේ අර දිශාවට. හරි. එතකොට මෙයාගෙන් ලැබෙන බලය හොයාගන්න. F සමානයි BIL පාවිච්චි කරොත් B ගියගේ 0.2යි I ගියගේ 20යි L අපි 50යි මීටර කියලා ගත්තා. බිඳුව නිසා දෙක මේ පැත්තට යනවා දෙවරක් දෙක 4යි. හතර වරක් 50 කියන්නේ 200යි නිව්ටන්. F. එතකොට මෙයාගේ බලය මේ පැත්තට ක්‍රියාත්මක වෙන්නේ. එහෙනම් අපිට මේක දෛශිකයක් විදිහට ලියන්න පුළුවන් මේ පැත්තට 200යි නිව්ටන් කියලා. හරි. විශේෂයෙන්ම බලය සහ බලයේ දිශාව කියන දෙකම මේ වගේ ගැටලුවක් අපිට ලැබුණොත් සකස් කිරීම වැදගත් වෙනවා. හරි. දැන් බලමු අපි ටිකක් මේක දිග ගමු. සන්නායකයේ දිග ගමු අපිට දීලා තියෙනවා කියලා හිතන්න. චුට්ටක් කුඩා ගියා. අපි හිතමු 20 සෙන්ටිමීටර වගේ ගියා. මෙන්න මේ දිග. ඉස්සලා වැදගත් වෙනවා මෙයාගේ මොන දිශාවටද බලය ක්‍රියාත්මක වෙන්නේ කියන එක. FBI. දැන් චුම්බක ක්ෂේත්‍රයේ තියෙන තිතක් වගේ. එතකොට තිතක් නම් ඊතලේ එන්න ඕනේ මේ බෝඩ් එක පැත්තේ ඉඳලා ඔබ දෙසට. එතකොට තමයි මේ තිතක් පේන්නේ නේ. මේ තිත මෙහෙම තියෙන්නේ. එහෙනම් චුම්බක ක්ෂේත්‍රයේ තියෙන්නේ ඔබගේ පැත්තට මෙහෙම. තිතක් කියලා ඔබගේ පැත්තට. එතකොට I ධාරාව තියෙන්නේ මෙන්න මේ පල්ලෙහාටනේ. මෙන්න මෙයාගේ මේ I ධාරාව තියෙන මේ පැත්තට. එතකොට බලය ක්‍රියාත්මක වෙන්නේ මේ පැත්තට. මගේ පැත්තට නේ. FBI B I තියෙන්නේ පල්ලෙහාට. එහෙනම් F මේ පැත්තට. මේ පැත්තට තමයි ක්‍රියාත්මක වෙන්නේ කවමද? F. හරි. අපි දන්නවා සමීකරණය F සමානයි BIL B කියන්නේ 50යි I කියන්නේ 0.5යි L කියන්නේ මෙන්න මේ L කියන්නේ සෙන්ටිමීටර 20යි. F සමානයි B I කියගේ 0.5යි L කියන්නේ සෙන්ටිමීටර මම මීටර බවට පත් කරා. අනිවාර්යෙන් මතක තියාගන්න මිලි ඇම්පියර් ප්‍රමාණයක් තිබ්බොත් ඒක ඇම්පියර් කළ යුතු වෙනවා. ඒ වගේම දිගක් තිබ්බොත් එහෙම ඒක මීටර බවට පත් කිරීම කළ යුතු වෙනවා. බිඳුවට බිඳුවක් කැපුණා. මේ බිඳුවට මේ බිඳුවක් කැපුණා. 5 වරක් 5 25යි දශම ස්ථාන එකක් තිබ්බා. 2.5 නිව්ටන් F. මෙයාගේ බලය ක්‍රියාත්මක වෙන්නේ මේ පැත්තට. එහෙනම් දෙකයිශම් පහයි නිව්ටන්. දෙකයිශම් පහයි නිව්ටන්. දෙකයිශම් පහයි නිව්ටන්. හරි. මෙයාගේ බලන්න.
අපි හිතමු මෙන්න මේ වගේ ධාරාව අරයි යන අයි ධාරාවක් කරා යන 3 දෙනෙක් හිටියා කියලා මේ වගේ 3 දෙනෙක් හිටියා කියලා හිතමු මේ කෙනෙක්ගේ දිග p සෙන්ටිමීටර් 40ක් කියලා ගමු. දැන් මේ සන්නායකයේ අයි ධාරාවල් අරගෙන 3 දෙනෙක් ඉන්නවා. මේ වගේ සන්නායක 3 දෙනෙක් ඉන්නවා. හරි. 3 දෙනෙක් ඉන්නවා මෙයාගේ දිග සෙන්ටිමීටර් 40යි. එහෙමනම් මෙයා විසින් නිපදවන බලය කොච්චර වෙයිද කියලා අහනවා. F සමානයි BI. F සමානයි BI. හරි. අපි ගත්තොත් එහෙම F සමානයි B කියලා කියන්නේ ටෙස්ලා 20යි. I කියලා කියන්නේ 0.2යි. L කියලා කියන්නේ 40 බෙදීම 100යි. හතලිහේ බෙදීම 100යි. F සමානයි BIL. L කියන්නේ 40 බෙදීම 100යි. එතකොට මේක කැපෙනවා මේකට මේක කැපෙනවා දෙවරක් 4 8යි 8.2කින් වැඩි කරාම 1.6යි නිව්ටන් වෙනවා. එහෙනම් දැන් මේ වගේ මේ එකකින් එක සන්නායකයකින් දැන් මේ වගේ ධාරාවරය යන සන්නායක 3ක් තියෙනවා කිව්වනේ. මේ වගේ ධාරාවරය යන සන්නායක 3ක් තියෙනවා. එහෙනම් මම මෙන්න මේ අගය වැඩි කරනවා 3ෙන් 3 6 18න් 8 එකක 3 3 1 4යි. 4.8යි නිව්ටන්. F සමානයි 4.8යි නිව්ටන්. මේක දිශාව වෙන්නේ මොකක්ද? දිශාව දාන්න ඕනේ. FBI තිතක් නේ තිතක්. I ගලන්නේ මේ පැත්තට මේ FBI B තිතක් මෙහෙම I ගලන්නේ මේ පැත්තට එහෙනම් F තියෙන කොහටද මේ? F තියෙන උඩටනේ. F තියෙන්නේ උඩටනේ. BI F තියෙන උඩට. මෙන්න මෙයාගේ F බලයන් ක්‍රියාත්මක වෙන්නේ මෙහෙම උඩට F ක්‍රියාත්මක වෙන්නේ උඩට. එහෙනම් මේක 4.8යි නිව්ටන් වෙන එක්කෙනෙක් ගෙන්නම්. එහෙනම් F වැඩි කිරීම 3 සමාන වෙනවා. අපි බලමු 4.8 වැඩි කරමු 3ෙන් 14.4යි නිව්ටන්. F සමානයි 14.4යි නිව්ටන්. හරි. බලන්න දැන් මේකත් දෛශිකයක් මේකෙත් අපි සම්ප්‍රයුක්තය තියන්න ඕනේ මෙහෙමනේ. හරි. යම් බලන්න ඉදිරියට. right. දැන් අපිට මේක ඊටාම පහසුවෙන් අපිට දෙන L අගය මත
තීරණය වෙනවා. අපි කිව්වොත් මෙයාගේ L දීලා තියෙනවා නම් 2 මීටර වගේ අපිට පාස්වෙන් F සමානයි BI L යොදන්න පුළුවන්. FBI B තියෙන්නේ මෙහාට I තියෙන්නේ මෙහාට නම් F ක්‍රියාත්මක වෙන්න පල්ලෙහාට. ඔබට මේ ගාන දැන් මනෝමය වුණත් හදන්න පුළුවන්. විස්සයි 10යි එල්ගගේ 2 දෙවරක් 20 40යි 40 වරක් 10 400යි නිව්ටන්. හරි right. දැන් පුතේ අපි මේ ධාරා තුලාව එහෙම නැත්නම් ඇම්පියර් තුලාව එහෙම නැත්නම් කෙල්වින් තුලාව නමින් හඳුන්වනවා. විශේෂයෙන්ම අපිට මෙන්න මේ වගේ ඇටෝම. පුතේ ඉස්සරහ මම පොඩි දෙයක් විස්තර කරන්න. චුම්බක ක්ෂේත්‍රයක් හටගන්නේ කොහොමද? හිතන්න චුම්බක ක්ෂේත්‍රයක් හටගන්නේ මෙහෙම. මෙන්න මේක උත්තර ද්‍රවය නම් මේක උත්තර ද්‍රවය පේනවද? බලමු අපි පැහැදිලි උත්තර ද්‍රවය උත්තර ද්‍රවය මෙතන තියෙනවා කියලා හිතන්න දක්ෂිණ ද්‍රවය. දක්ෂිණ ද්‍රවය මේක සවුත්. සාමාන්‍යයෙන් චුම්බක ක්ෂේත්‍රයක් හටගන්නේ ගත්තොත් මේ චුම්බක ක්ෂේත්‍රයක් හටගන්න දරුවනේ උත්තර ද්‍රවයෙන් පිටතට දක්ෂිණ ද්‍රවයේ දෙසට. උත්තර ද්‍රවයෙන් පිටතට දක්ෂිණ ද්‍රවයට දෙසට තමයි චුම්බක ක්ෂේත්‍රයක් හටගන්නේ. හිතන්න දැන් මෙහෙම උත්තර ද්‍රවයේ තිබිලා දක්ෂිණ ද්‍රවයේ මෙහෙම තිබ්බොත් මෙන්න මෙහෙම දක්ෂිණ ද්‍රවයේ තිබ්බොත් මේ චුම්බක ශ්‍රාවය ගලන්නේ උතුරේ ඉඳලා දකුණට. මම මේක පැහැදිලි කරා ඔබට. හරි. දැන් මම මේ උත්තර ද්‍රවය උත්තර ද්‍රවයේ පිටට දක්ෂිණ ද්‍රවයේ දෙසට. මේක තමයි සාමාන්‍ය ස්වභාවය. හිතන්න ඔන්න මල් ළඟ තියෙනවා උත්තර ද්‍රවයක්. මල් ළඟ තියෙනවා දක්ෂිණ ද්‍රවයක්. මෙන්න උත්තර ද්‍රවය ඔන්න උත්තර ද්‍රවය මෙහෙම තියෙනවා. දක්ෂිණ ද්‍රවය මෙන්න මේ වගේ පැත්තක තියෙනවා.
එතකොට චුම්බක ශ්‍රාවය ගලන්නේ කොහොමද පුතාලා? චුම්බක ශ්‍රාවය ගලන්නේ මෙහෙම උත්තර ද්‍රවයේ ඉඳලා දක්ෂිණ ද්‍රවයට. පැහැදිලිනේ? උත්තර ද්‍රවය දක්ෂිණ ද්‍රවයට තමයි චුම්බක ශ්‍රාවය ගලන්නේ. S N ගේ ඉඳලා මේ පැත්තට S මේ විදිහට තමයි චුම්බක ශ්‍රාවය ගලාගෙන යන්නේ. එතකොට හිතන්න අපි මෙන්න මේ වගේ සන්නායකයක් තිබ්බොත් මෙන්න මේකට ලම්බකව මේක හරහා ගලනවා නම් ධාරාව මේ පැත්තට අයිව මේ පැත්තට අයි ධාරාවක් ගලනවා නම් මොකද වෙන්නේ? අයි ධාරාවක් ගලනවා නම් මේකේ බලය හටගන්නේ කොහාටද? දැන් අයි ධාරාවක් මෙහෙම ගලනවා චුම්බක ක්ෂේත්‍රය මෙහෙම තියෙනවා. මේකේ බලය හටගන්නේ කොහාටද? අපි දන්නවා FBI කියන මේ දිශාවන් හොයන ෆ්ලෙමින්ගේ වමත් නියමය ගත්තොත් චුම්බක ක්ෂේත්‍රය තියෙන මෙහාට. ධාරාව තියෙන මෙහා මේ චුම්බක ක්ෂේත්‍රය තියෙන මෙහෙම. ධාරාව තියෙන මෙහෙම. එහෙනම් බලන්න මේ චුම්බක ක්ෂේත්‍ර ධාරාව බලය තියෙන කොහටද පුතේ? බලය තියෙන්නේ මෙහාටනේ. බලය තියෙන්නේ මෙහාටනේ. right. එතකොට මම මෙන්න මේ අයි ධාරාව මාරු කරොත් අයි ධාරාව මාරු කරොත් මේ බලය මොකද වෙන්නේ? පැත්ත මාරු වෙනවානේ. අයි ධාරාව මාරු කරොත් මේ බලයේ පැත්ත මොකද වෙන්නේ? බලයේ පැත්ත මාරු වෙනවා. right. එතකොට මට මෙහෙම තිබ්බොත් මට මම මෙන්න මේ පැත්තේ සන්නායකයක් තියලා මට පුළුවන් නේද මෙහෙම දඩු දෙකක් සම්බන්ධ කරනවා. මම මේ දෙනට මෙහෙම තියෙනවා පොඩි ආධාරක දෙකක්. තියලා මට දැන් මේ දණ්ඩ මේ පැත්තට මෙහෙම එබෙන්න ඕනේ. එබෙදි මේ පැත්ත ඉස්සර එක වළක්වන්න මට පුළුවන් නේද? right. මෙන්න මේ බලය යොදු පැත්තරම මේ බලය යොදන පැත්තටම මේක නවත්තන්න මට පොඩි ස්කන්ධයක් ගැට ගන්න පුළුවන් නේ. මේ බලය යොදන පැත්තටම පොඩි මොනවා හරි ස්කන්ධයක් ගැට ගන්න පුළුවන් නේ. මේක පැද්දෙනක නවත්තන්න මට මේ විදිහට කිරීමේ හැකියාවක් තියෙනවානේ. right. මේක වගේ ඇටෝමකට මං කියනවා ධාරා තුලාව කියලා. මේ පැත්තෙන් ධාරාව වැඩි කරන්න මේ බලය මොකද වෙන්නේ? වැඩි වෙනවා. මේ පැත්තෙන් ධාරාව වැඩි කරන බලය මේක බලය වැඩි වෙනවා. එතකොට මට මෙන්න මේකට මෙන්න මේ ස්කන්ධය ටික ටික ලොකු කරන්න වෙනවා මේ සමතුලිතතාව තියන්න. right. හරියටම කිව්වොත් මේ දෙක නාද දෙකක් මෙහෙම තියලා මෙන්න මේ වගේ තැනක තිබ්බහම මෙහෙම පැද්දෙන්න පුළුවන් නේ මේ මේ පැත්තේ ඉදලා බලය මෙන්න මේ දණ්ඩේ ඉදලා බලය වැඩි වෙන්න වෙන්න මේක නැමෙනවා. ඒක බැලන්ස් කරන්න මට මේ පැත්තේ එළන වස්තුව ලොකු කිරීමේ හැකියාව
තිබිය යුතු වෙනවා. හරි. දැන් මේක තමයි කරලා තියෙන සරල විදිහට. right. දැන් අපි ගත්තොත් එහෙම මෙතනදී මෙන්න මේ මේ පැත්තට මේ දිශාවට චුම්බක ශේෂ්ත්‍රයක් හට ගන්නවනේ. එතකොට මෙන්න මේ ධනාග්‍රයෙන් එළියට ධාරාවක් ගිහිල්ලා මේ පැත්තට ධාරාව යනවා. ධාරාව මේ පැත්තට යනවා. චුම්බක බලය තියෙන්නේ මෙහාට. හරි. FBI. එතකොට චුම්බක බලය තියෙනවා උඩට ධාරාව තියෙනවා මෙහාට. හරි. B මෙහෙට තියෙනවා ධාරාව තියෙනවා මේ පැත්තට මේ. එතකොට මෙයා මොකද වෙන්නේ මේ? මෙන්න මේ පැත්තට මේ අපි ගත්තොත් එහෙම මේ I තියෙනවා මෙහාට මේ FBI I තියෙනවා මේ දිශාවට චුම්බක ක්ෂේත්‍රය තියෙනවා උඩ දිශාවට බලයක් මෙයාගේ හට ගන්න මේ පැත්තට මෙහෙම මෙහෙම හට ගන්නවා. මම මේ ධන ඍණ මාරු කරොත් එහෙම අනිත් පැත්තට බලයක් හට ගන්නවා. හරි. මේ වගේ ඇටෝමක් අපිට පුළුවන් මේ හොඳට බලන්නකෝ. දැන් මෙහෙම ගත්තොත් මෙයාගේ I ධාරාව ගලනවා මෙහෙම. මෙන්න මේ නාද දෙකක් උඩ තියලා මෙතන චුම්බක ක්ෂේත්‍රයක් තියෙනවා. මෙතන මොකද වෙලා තියෙන්නේ? බාරයක් තියෙනවා. ඕක මට මෙහෙම ලස්සනට විස්තර කරන්න පුළුවන්. දැන් මෙතන තියෙන්නේ උත්තර ධ්‍රැවයේ දක්ෂිණ ධ්‍රැවයට යනවා. ඒ කියන්නේ මේ පැත්තෙන් මේ පැත්තට. අපි මෙහෙම උත්තර ධ්‍රැවයේ තියලා මෙහෙම දක්ෂිණ ධ්‍රැවයේ තිබ්බහම චුම්බක ක්ෂේත්‍රය යන්නේ මෙහෙමනේ. ඔහොමනේ හටගන්නේ. ඒක ඊතල අර පැත්තට යන්නේ. ඊතල මේ පැත්තට යන්නේ කියන්නේ ඇති වෙන්නේ මෙන්න මෙහෙම කතිර නේද? කතිර. පැල් කතිර ඇති වෙන්නේ. එතකොට මෙහෙම කතිර නම් ඇති වෙන්නේ මේ කතිර හරහා මේ බලන්නකො මේ ධනාග්‍රය සිට ඍණාග්‍රයට යන්නේ. ඒ කියන්නේ අර ඇතුළට යන්නේ. මෙහෙම නම් යන්නේ. කතිර ඇති වෙන්නේ මේ හරහා සන්නායකයක් යනවා නම් පුතේ. මෙන්න මේක හරහා සන්නායකයක් යනවා නම් මෙහෙම මෙයාගේ ධාරාව යන්නේ මේ පැත්තට නම් FBI B කතිර I ඇතුළට මෙයාගේ හට ගන්නා බලයක් මේ දිශාවට.
F බලයක් උඩට හර ගන්නවා. FBI. සුරත වමත හරි. F. එවනම් මේක සන්නායකය බලන්නේ මේක බලන්නේ මේ උඩට ඉස්සෙන්න මෙහෙම. සන්නායකය බලන්නේ මේක බලන්නේ මේකත් හදන්නේ මේ පැත්තට පාත් කරන්න. මේක හදන්නේ ඉස්සෙන්න. මේක සමතුලිත වෙන්නේ නැහැ. හැබැයි මට මේක සමතුලිත කරන්න පුළුවන් වැඩ දෙකක් තියෙනවා. එකක් තමයි මෙන්න මෙයාගේ දිශාව මාරු කරන එක. මට පුළුවන් මෙන්න මේ දිශාව මාරු කරන්න. මෙතනට මෙතනට ඍණාග්‍රයක් දාලා මෙතනට ධනාග්‍රය දාන එක බලන එක. හරි මේ ධන ඍණාග්‍ර දෙක මාරු කරන්න පුළුවන් එක්ක. පළවෙනිම කතාව. ධන ඍණාග්‍ර දෙක මාරු කරන්න පුළුවන්. එතකොට මොකද ධන ඍණාග්‍ර දෙක මාරු කරොත් මේ පැත්තට යෙදෙන්න තිබ්බ බලය මෙන්න මේ දිශාවට යන්න තිබ්බ බලය මොකද වෙන්නේ? පැත්ත මාරු වෙනවා පල්ලෙහාට වෙන්න. පල්ලෙහාට වෙන්න. එහෙම නැත්නම් දෙවෙනියට කරන්න පුළුවන් දේ තමයි මේ දෙන්න මාරු කරන එක. මට පුළුවන් මෙතනට දක්ෂිණ ද්‍රවය දාලා අනිත් පැත්තට උත්තර ද්‍රවය දාන්න. මේ පැත්තට මේ පැත්තට උත්තර ද්‍රවය දාන්න පුළුවන්. එතකොටත් මොකද වෙන්නේ? මේක සන්තුලනය කරගැනීමේ හැකියාව තියෙනවා. ඒ කියන්නේ අර තිබ්බ F බලය පැත්ත මාරු වෙනවා. හරි. දැන් අපි ගත්තොත් එහෙම F සමානයි BIL කියන සමීකරණය අපි සාකච්ඡා කරා. විශේෂයෙන්ම උත්තර ද්‍රවයේ මෙහෙම තියලා දක්ෂිණ ද්‍රවයේ මෙහෙම තිබ්බොත් අපි දන්නවා චුම්බක ශ්‍රාවයේ ගලන්නේ පුතේ මෙන්න මේ උත්තර ද්‍රවයේ ඉඳලා දක්ෂිණ ද්‍රවයේ පැත්තට කියන එක. මේ පැත්තේ උත්තර ද්‍රවය නම් අර පැත්තේ ඇතුලේ නම් තියෙන්නේ දක්ෂිණ ද්‍රවය මෙහෙම. P මේ උත්සාහ ධර්ම බලන්න. සාර්ථකයි.
හිතමු මෙහෙම උත්තර ධ්‍රවයේ තියෙනවා අපි ළඟ. මේ පැත්තේ දක්ෂිණ ධ්‍රවයේ තියෙනවා කියලා. එතකොට සාමාන්‍යයෙන් උත්තර ධ්‍රවයේ සිට දක්ෂිණ ධ්‍රවයේ දෙසට තමයි මේ උත්තර ධ්‍රවයේ මේ පැත්තේ දක්ෂිණ ධ්‍රවයේ අර පිටිපස්සේ තියෙන්නේ. එහෙම හිතන්නේ. අර පැත්තේ තියෙන්නේ. එහෙමනම් මේ වගේ අවස්ථාවක් උත්තර ධ්‍රවයේ සිට දක්ෂිණ ධ්‍රවයේ දක්වා මේ ඔබගේ පැත්තේ තමයි උත්තර ධ්‍රවයේ තියෙන්නේ, බෝඩ් එක පැත්තේ තමයි දක්ෂිණ ධ්‍රවයේ තියෙන්නේ. එහෙනම් මේක මොකද්ද පුතේ? මේ අවස්ථාව කතිර අවස්ථාවක්. ඒ වගේම මෙන්න මෙහෙම ගත්තොත් මෙහෙම තිබ්බොත් එහෙම දැන් අපි පැත්තේ තියෙන්නේ එන ඔබ ඉන්න දිශාවේ තියෙන්නේ දක්ෂිණ ධ්‍රවය, මේ තියෙන්නේ බෝඩ් එක පැත්තේ ඉන්නේ උත්තර ධ්‍රවය. එන උත්තර ධ්‍රවයේ සිට දක්ෂිණ ධ්‍රවයේ දෙසට තමයි එන්නේ. ඒ කියන්නේ මේ චුම්බක ශ්‍රාවය එන්නේ. ඒ කියන්නේ ඔබට මේක පේන්නේ උත්තර ධ්‍රවයට දක්ෂිණ ධ්‍රවයට එද්දී ඔබට පේන්නේ මේ වගේ අවස්ථාවක් න ඔබට පේන්නේ තිත් විදියට තමයි වෙන්නේ. right. එතකොට අපි F සමානයි BIL කියන සමීකරණය කතා කරා. අපිට යම්කිසි හේකින් මෙන්න මේ ධාරාව ගෙනියන සන්නායක කම්බි, ඒ කියන්නේ I ධාරාවක් ගෙනියන සන්නායක කම්බි n සංඛ්‍යාවක් තියෙනවා නම් මේක වගේ කම්බි I ධාරාවක් ගෙනියන කම්බි n සංඛ්‍යාවක් තියෙනවා නම් හැබැයි මේ කට්ටිය චුම්බක ශේෂ්ත්‍රයට ලම්බක වෙන්න ඕනේ. චුම්බක ශේෂ්ත්‍රයට ලම්බක වෙන්න ඕනේ. හරි. ලම්බක වෙනවා නම් මොකද වෙන්න පුළුවන්? මේ BIL කියන සමීකරණය අපිට දෙනවා එක සන්නායකයක දෙනවා බලය BIL. BIL වගේ සන්නායක කම්බි n සංඛ්‍යාවක් තියෙනවා. BIL වගේ සන්නායක කම්බි n සංඛ්‍යාවක් තියෙනවා නම් අපිට පුළුවන් මෙන්න මේ BIL වැඩි කරන්න n ගෙන්. පැහැදිලි නේද? BIL වැඩි කිරීමේ හැකියාවක් තියෙන අපිට n ගෙන්. හරි. එතකොට right. එහෙනම් එක කම්බියක නම් F සමානයි BIL. ඒ වගේ කම්බි m සංඛ්‍යාවක් තියෙන F සමානයි BIL වැඩි කිරීම n. පුතේ චුම්බක ශේෂ්ත්‍රයකට සමාන්තරව, ඒ කියන්නේ හිතන්න මේක උත්තර ධ්‍රවය නම් මෙන්න මේ අවස්ථා දෙකේදී චුම්බක ශේෂ්ත්‍රයට සන්නායක කම්බිය සමාන්තර නම්, ඒ කියන්නේ චුම්බක ශ්‍රාවය යන්නේ පුතාලා මේ දිශාවටමයි. හැබැයි සන්නායකයේ ධාරාව යන්නේ චුම්බක ශේෂ්ත්‍රයේ තියෙන දිශාවටමයි. හරි. මෙහෙම බලන්නකෝ. ඔන්න දැන් දක්ෂිණ ධ්‍රවයේ ඉඳලා උත්තර ධ්‍රවයටනේ උත්තර ධ්‍රවයේ ඉඳලා දක්ෂිණ ධ්‍රවයටනේ උත්තර ධ්‍රවයේ ඉඳලා දක්ෂිණ ධ්‍රවයටනේ චුම්බක ශ්‍රාවය ගලන්නේ. ඔහොමනේ චුම්බක ශ්‍රාවය ගලන්නේ. මම දන්නා මේ කළු පාටින් B.
හැබැයි මට යම්කිසි සන්නායක කම්බියක් හෝ කම්බි කීපයක් තියෙනවා නම් එක්කෝ මේ දිශාවට ඒ කියන්නේ ධාරාව චුම්බක ශ්‍රාවයේ තියෙන දිශාවට එහෙම නැත්නම් මෙන්න මේ චුම්බක ශ්‍රාවයට සමාන්තරගතව චුම්බක ශ්‍රාවයේ දිශාවටම හරි එහෙම නැත්නම් ධාරාව යනවා ප්‍රතිවිරුද්ධ දිශාවට. හැබැයි ප්‍රතිවිරුද්ධ දිශාවට ගියත් මෙන්න මෙයාලට සමාන්තරයි. රයිට්? චුම්බක ශ්‍රාවයේ ධාරාව යන පාරයි දෙක සමාන්තර නම් මෙයා බලයක් දෙන්නේ නැහැ. පැහැදිලිද? අනිවාර්යෙන්ම චුම්බක ක්ෂේත්‍රයට මෙහෙම හරි මෙහෙම හරි කොහොම හරි ලම්බක වෙන්න ඕනේ. එහෙම වුණොත් බලයක් දෙනවා. හැබැයි චුම්බක ක්ෂේත්‍රයට පුතේ චුම්බක ක්ෂේත්‍රයට සමාන්තර වුණොත් ඔහොම හරි මෙහෙම හරි මේ කුමන ආකාරයකට තිබ්බත් මේ චුම්බක ශ්‍රාවයට මං කළු පාටේ චුම්බක ශ්‍රාවය කිව්වොත් රෝස පාටේ ධාරාව කිව්වොත් මේ අවස්ථා දෙකේදීම බලයක් හටගන්නේ නැහැ. හේතුව චුම්බක ශ්‍රාවයයි ධාරාව ගලාගෙන යන සන්නායකයයි දෙක සමාන්තර නම් චුම්බක ශ්‍රාවයයි ධාරාව ගලාගෙන යන සන්නායකයයි දෙක සමාන්තර නම් මොකද වෙන්නේ? ඔව්. චුම්බක බලයක් ඇති වෙන්නේ නැහැ. රයිට්. එතකොට යම්කිසි හේකින් මෙන්න මේ චුම්බකයට චුම්බක ක්ෂේත්‍රයට සන්නායකය තීටා කෝණයකින් ආනත නම් අපි හිතමු මෙන්න මෙහෙම සරලව විස්තර කරන්න බලමු අපිට. ඔන්න මෙහෙම තියෙනවා චුම්බක ක්ෂේත්‍රය. මෙහෙම තියෙනවා කියලා හිතමු. මේ තියෙන චුම්බක ශ්‍රාවය. එතකොට සන්නායකයේ ඉන්නවා මෙන්න මෙහෙම. සන්නායකය නම් සන්නායකයේ ඉන්නවා මෙන්න මෙහෙම. මෙන්න මෙහෙම. චුම්බක ක්ෂේත්‍රය මෙහෙම තියෙනවා. සන්නායකය මෙහෙම ඉන්නවා. මෙන්න මේ කෝණය තීටාලු. මේ කෝණ තීටාලු. මේ ඕනම කෝණයක් තීටා. එතකොට මෙන්න මේ සන්නායකයේ දිග අපිට ලියන්න පුළුවන් අපිට ලියන්න පුළුවන් L කියලා. මෙයා ගලන ධාරාව I ලු.
මෙහෙම සන්නායකයක් තියෙනවා. සන්නායකයේ දිග එල්ලු. මෙන්න මේක හරහා ගලන ධාරාව අයිලු. එතකොට මම ගත්තොත් එහෙම මෙන්න මේකෙදි මට මෙන්න මේ අයිගේ විභේදනයක් ගන්න සිද්ධ වෙනවා. මේ අයිගේ විභේදනයක් ගන්න සිද්ධ වෙනවා. මෙහෙමයි වෙන්නේ. මම අයි කියන කෙනාව කොපි කරගත්තොත් මෙහෙම මේ කෝණේ තීටා නම් මට මෙන්න මේක විභේදනය කරන්න හැකියාව තියෙනවා. මේක අයි නම් අයි මේ පැත්තේ විභේදනය මේක අයි නම් මේ පැත්තේ විභේදනය අයි cos තීටා ඒ වගේම මේකේ අනිත් පැත්තට විභේදනය අයි sin තීටා. අයි cos තීටා අනිත් පැත්ත අයි sin තීටා. එතකොට මම ගත්තොත් එහෙම මෙන්න මෙතනදී මේකේ විභේදන දෙකක් හට ගන්නවා. මෙන්න මේ පැත්තට එනවා අයි cos තීටා කියලා විභේදනයක්. මේ දිශාවට එනවා අයි sin තීටා කියලා විභේදනයක්. එතකොට මෙන්න මෙයාවම තමයි මං දැන් මේ චුම්බක ක්ෂේත්‍රයට මේක ලම්බක නැති නිසා මම මේ දිශාවටයි මේ දිශාවට මෙයා සන්නායකය විභේදනය කරා. එතකොට මට මෙන්න මේ cos තීටා කියන සංරජකය චුම්බක ක්ෂේත්‍රයට සමාන්තරයිනේ. මේ චුම්බක ක්ෂේත්‍රයට සමාන්තරයිනේ. ඒ නිසා මෙයා බලයක් දෙන්නේ නැහැ. එහෙනම් බලයක් දෙන්නේ මෙන්න මේ i sin θ කියන කොටස. එහෙනම් F සමානයි b i sin θ වතාවක් l. එහෙනම් මම ලියනවා මේක පොඩ්ඩක් මොඩිෆයි කරලා F සමානයි b i l sin θ කියලා. F සමානයි BIL sin θ කියලා කියනවා. හරි. පුතේ මේක දැන් ගත්තොත් එහෙම එහෙනම් චුම්බක ක්ෂේත්‍රයට මේ පැත්ත අපි ගත්තොත් මේ පැත්ත චුම්බක ක්ෂේත්‍රය B මේක තීටා ධාරාව I දිග L නම් චුම්බක ක්ෂේත්‍රයේ B දිග L ධාරාවයි මේ කොනේ තීටා නම් මේකේ විභේදන දෙක මේ පැත්තට I cos θ මෙතන L cos θ අනිත් පැත්තට I sin θ මෙතන L sin θ. එතකොට මට මේකේ දෙන බලය දෙන්නේ මෙන්න මේ cos සංරචකය සමාන්තර වෙනවා මෙන්න මේ ලම්බකව තියෙන sin සංරචකය. එහෙනම් F සමානයි BIL sin θ. දැන් අපිට මේක මම කියප එක තේරුම් නැත්තම් කරුණා කරලා බල ඒකකයේ තියෙන බල විභේදනය කියලා අන්න ඒ බල විභේදනය කියන ඒකකයේ හොඳට බලාගෙන යන්න. බලයේ තියෙන බල විභේදනය කියලා ඒ බල විභේදනය ඊටම හොඳින් ඔබ අධ්‍යයනය කරගෙන යන්න. එතකොට ඔබට මේ කියපු දේ පැහැදිලිව තේරුම් ගැනීමට හැකියාව ලැබේවි.
හරි. ඊළඟට අපි ගත්තොත් එහෙම චුම්බක ශේෂ්ත්‍රයක් මගින් කොහොමද මේ ව්‍යාවර්තයක් ඇති වෙන්නේ කියන එක. අපි ගත්තොත් දරුවනේ හිතන්න දැන් මෙන්න මේ පාද දෙක. හරි. ගත්තොත් මොකද වෙන්නේ? ඔබට මම මේ පාද හතර වෙන වෙනම ගන්නවා. දැන් චුම්බක ශේෂ්ත්‍රය මේ පැත්තේ ඉඳලා මේ පැත්තට මෙහෙම යනවානේ. දැන් මේක උත්තර ද්‍රවය මේක උත්තර ද්‍රවය මේක දක්ෂිණ ද්‍රවයනේ. එතකොට මම මේ තියෙන එක වෙනම රූප සරහනකට ගන්නවා. දැන් උත්තර ද්‍රවයේ ඉඳලා දක්ෂිණ ද්‍රවයට චුම්බක ශේෂ්ත්‍රය තියෙනවා. මම මේක මෙහෙම අඳින්නම්කෝ. ඔන්න මම කඩේරි වලින් අඳින්නම්. චුම්බක ශේෂ්ත්‍රය තියෙනවා මෙහෙම. එතකොට මෙන්න මෙතන මේ විදිහට පුඩුව තියෙනවා. මෙහෙම තියෙනවා. එතකොට දැන් මෙතන ධනාග්‍රය නම් මෙන්න මේ ධනාග්‍රයෙන් එළියට ධාරාව ගලනවා I කියලා. මේ පැත්තට I මේ පැත්තට I මේ පැත්තට I. හරි. මෙහෙම ගලනවා ධාරාව I කියලා. එතකොට මෙතනොත් එනවා I කියලා. දැන් දරුවනේ මෙන්න මේ මම මෙහෙම මේක නම් කරොත් A B C D E F කියලා මෙන්න මේ CD කොටස චුම්බක ශේෂ්ත්‍රයට සමාන්තරයි. හරි. මෙන්න මේ CD කොටස චුම්බක ශේෂ්ත්‍රයට සමාන්තරයි. එවනම් CD කොටස මගින් බලයක් දෙන්නේ නැහැ.
එතකොට මෙන්න මෙයා මගින් ඒත් බලයක් දෙන්නේ මෙයා මගින් ඒත් බලයක් දෙන්නේ නෑ. එහෙනම් මම මේක මකලා දානවා. මේකත් මකනවා. එහෙනම් බලයක් දෙන දෙන්නයි ඉන්නේ. හරිද? right. එතකොට දැන් මම මෙන්න මේ BC ගත්තොත් මම මේ BC ට දානවා F සමානයි BI කියලා. එතකොට FBI B තියෙන්නේ මෙන්න මේ පැත්තට. I තියෙන්නේ මෙහෙම මේ. දැන් බලන්නකො මේ චුම්බක ක්ෂේත්‍රයේ B තියෙන්නේ මෙහෙම I තියෙන්නේ මෙහෙම. එහෙනම් F කියන එක කියලා තියෙන්නේ මේ බලන්න මේ. F තියෙන්නේ මේ පැත්තට ඇතුළට. මේ F කියන බලය තියෙන්නේ මෙතනින් මේ ඇතුළ පැත්තට මෙහෙට. ඒ කියන්නේ තලය ඇතුළට මෙහෙම. තලය ඇතුළට තියෙන එක මට ලියන්න පුළුවන් මෙන්න මෙහෙම. මේ බලය තලය ඇතුළට තියෙන කියන එක මම ලියන්න පුළුවන්. මෙහෙම ලියලා ඇඳලා තලය ඇතුළට යනවා නම් මේ බලය තියෙන්නේ කතිරයක් විදියට. මේ අර පැත්තට යන්නේ. එතකොට මේක බලමු. දැන් මේක දණ්ඩ මෙහෙම ඇතුළට තල්ලු වෙන්න යන්නේ මේ. දණ්ඩ මෙහෙම තියනවා නම් මේක ඇතුළට තල්ලු වෙන්න යන්නේ මේ. FBI B මෙහෙම I මෙහෙම කියන බලය මෙහෙම. එතකොට මෙතන බලමු අපි. මෙතන බලද්දී FBI I පල්ලෙහාට B මෙහාට මේ F බලය එළියට එන්න හදන්නේ. ඒ කියන්නේ මේ F බලය මට ලියන්න පුළුවන් මෙහෙම තිතක් විදිහට තිතක්. ඒ කියන්නේ මේ F බලය ක්‍රියාත්මක වෙන බලන්නේ මෙන්න මෙහෙම එළියට. මෙහෙම එළියට එන්න හදන්නේ. එතකොට මේක මෙහෙට යන්න හදන්නේ මේක එළියට එන්න හදන්නේ මේ දණ්ඩ මෙහෙම ඇතුළට මේ දඬු දෙක මෙහෙම නම් මේක මෙහෙම යන්න හදන්නේ මේක මෙහෙම වෙන්න හදන්නේ මේ හිතන්නකෝ දඬු දෙක මෙහෙම නම් මේ දණ්ඩ මෙහෙම යන්න හදන්නේ මේ දණ්ඩ මෙහෙම එන්න හදන්නේ මේ දණ්ඩ එළියට එන්න හදන්නේ මේක ඇතුළට යන්නේ මේ පුතා බලන්න මෙන්න මේ බල දෙක මෙන්න මේ F බල දෙක ගත්තොත් මේ F බල දෙක මේ දෙන්නම විශාලත්වය සමානයි. හැබැයි දිශාවෙන් ප්‍රතිවිරුද්ධයි. මේ බල දෙකම F බල දෙකම විශාලත්වය සමාන දිශාවෙන් ප්‍රතිවිරුද්ධ බල දෙක. මේකත් F මේකත් F මේකත් F. right එහෙනම් මේ දෙන්න අතර දුර D නම් මේ විශාලත්වයෙන් සමාන දිශාවෙන් ප්‍රතිවිරුද්ධ බල දෙකකට අපි කියන බල යුග්මයක් කියලා. විශාලත්වයෙන් සමාන මේ දෙන්නගේ දිශාවෙන් ප්‍රතිවිරුද්ධ දෙන්නෙක් මෙයාට බල යුග්මයක් කියනවා. මෙයා කැරකෙන්න හදන්නේ මෙන්න මෙහෙම මේ දිශාවට. මෙයා යන්න හදන්නේ මේ පැත්තට. ඒ කියන්නේ මේක කැරකෙන්න ඔරලෝසු කට්ට පැත්තට. මේක හැදෙන්නේ ඔරලෝසු කට්ට පැත්තට. ඒ කියන්නේ මේ බල දෙක නිසා මේ කැරකෙන්න හදන්නේ මෙයා කැරකෙන්න හදන්නේ මේක පැත්තට මෙයා කැරකෙන්න හදන්නේ මේ පැත්තට. ඒ කියන්නේ මෙයාගේ ව්‍යාවර්තය දක්ෂිනාවර්ත පැත්තට FD කියලා මට ලියන්න පුළුවන්. හරි. ඒ කියන්නේ මේක ගත්තොත්
අපිට හැකියාව තියෙනවා මෙන්න මේක මෙන්න මෙහෙම කැරකෙන්න හදනවා මේක මේ පැත්තට මෙහෙම කැරකෙන්න හදනවා මෙන්න මේ ඔන්න ඔහම මෙන්න මෙහෙම කරගෙන හදනවා මේක මෝටර එක සිද්ධ වෙන්නේ ඔය බලයුක්මය ඇති වෙන එක මේක මම සම්මතංකණයෙන් දානවා මේක ඇතුළට යන්න හැදුවේ මේක එලියට එන්න හදන්නේ තිතා මේක ඇතුළට යන්න හදන්නේ මෙහෙම තල්ලුවෙන් හදන්නේ මේක එලියට එන්න හදන්න මේක තමයි සරල විදිහටම බලයුග්මයක් ඇතිවන ආකාරය දැන් බලන්න මේකෙත් එහෙමම තමයි ඇඳලා තියෙන්නේ රයිට් දැන් මෙතනදී මොකද සිද්ධ වෙන්නේ හරි මෙතනදී කවුරුත් චුම්බක ක්ෂේත්‍රයට සමාන්තර වෙන්නේ නැහැ නේද රයිට් මොකද වෙන්නේ දැන් චුම්බක ක්ෂේත්‍රයේ තියෙන මේ පැත්ත ඉඳලා මේ පැත්තට මේ දිශාවෙන් ඉඳලා මේ දිශාවට අපිට එතකොට මේක මෙන්න මෙහෙම කරන්න පුළුවන් එතකොට දැන් අපි ගත්තොත් චුම්බක ක්ෂේත්‍රය මෙයාට ලම්බකව යනවා කියලා මෙහෙම මෙයාලට යනවා ලම්බකව යනවා කියලා මොකද වෙන්නේ දැන් මෙන්න මෙයාගේ ධාරාව I යනවා I
I යනවා. එතකොට මේ තියෙන චුම්බක ක්ෂේත්‍රය B FBI. මෙයාගේ B තියෙන්නේ මේ පැත්තට මෙහෙම. B තියෙන්නේ මේ දිශාවට I තියෙන උඩට. එහෙමනම් මෙයාගේ F බලය හට ගන්නවා මෙහාට. F බලය හට ගන්නවා මෙහාට. FBI. BI තියෙනවා මෙයාගේ F බලය හට ගන්නවා මෙන්න මෙහෙට. මෙන්න මෙයාට සමාන හැබැයි ප්‍රතිවිරුද්ධ අගයක් වෙන්න හට ගන්නවා මේක මෙහාට. එතකොට FBI මෙයාගේ චුම්බක ක්ෂේත්‍රය මෙහෙට මෙයාගේ චුම්බක ක්ෂේත්‍රය මෙහෙට වෙන්න මෙතනින් හට ගන්නවා පල්ලෙහාට බලයක් මෙහෙම F කියලා. මෙතනින් හට ගන්නවා බලයක් මේ FBI I යන්නේ මෙහාට චුම්බක ක්ෂේත්‍රය මෙහාට මෙන්න මේ බලයට සමාන බලයක් මේ පාදයෙන් හට ගන්නවා F. එතකොට බලන්නකො මෙන්න මේ F සහ මේ F දෙන්න අහෝසි වෙනවා. හරි කල්පනා කරන්න බලන්න කම්බියක් අරගෙන මේ F සහ මේ F දෙන්න මොකද වෙන්නේ? අහෝසි වෙනවා. ඇයි? මේයි මේ අගයන් දෙක සමානයි. එතකොට මේ බලය මේ පැත්තට F මේ පැත්තට F මෙයා මෙහෙට තල්ලු වෙනවා මෙයා එළියට මෙහෙම තල්ලු වෙනවා. මේ දෙන්න මෙහෙම තල්ලු වෙනවා. මෙහෙම තල්ලු වෙනවා. හරි. ඉස්සලා ක්‍රියාවටම සමාන ක්‍රියාවක් එකම දේ මෙයයි දෙන්න අහෝස් වෙලා යනවා. සාමාන්‍ය සරල විදිහට මෝටරේ ක්‍රියාව ඕක තමයි සිද්ධ වෙන්නේ. හරි. එතකොට අපි ගත්තොත් දරුවනේ මෙන්න මේ වගේ වෙලාවක මෙන්න මේ දෙන්නගේ බල ගත්තොත් ඇත්තටම ඇති වෙන්නේ මෙහෙම දෙන්නෙක් කියලා හිතමු අපි. මේ දෙන්නට විතරයි බලය ඇති කරන්න හැකියාව තියෙන්නේ. එතකොට මෙයා ඇති කරනවා බලයක් මෙයා ඇති කරනවා බලයක් කතිරයක් මෙයා ඇති කරනවා බලයක් තිතක්. මේකේ ගැලුවා I මේ පැත්තට මේ පැත්තට I ගැලුවා මේ පැති වලට ගැලුවා චුම්බක ක්ෂේත්‍රය B. එතකොට මෙන්න මෙයාගේ දිග එතකොට මෙන්න මෙහෙම තිබ්බා දෙන්නේ අපි ගත්තොත් මෙන්න මේ උසගමු සිම්පල් A කියලා මේ දිග ගමු සිම්පල් B කියලා. එතකොට මෙයා ඇති කරපු බලය F මෙයා ඇති කරපු බලය F මෙයා F බලයක් ඇතුළට ඇති කරනවා මෙයා F බලයක් එළියට ඇති කරනවා. එතකොට මෙයයි බලයක් නැති කරන්නේ. එතකොට මෙන්න මේ බල දෙන්නගේ බල දෙක සරලවම ගත්තොත් බල යුග්මයක් හටගන්නේ. බල යුග්මයක් හටගන්නේ. එතකොට මට ලියන්න පුළුවන් මෙන්න මෙයාගේ F බලය F සමානයි BI මෙයාගේ දිග සිම්පල් A
මෙහෙනම් මේකේ A නම් මේ දිගත් සිම්පල් Aමයි F සමානයි BIL වෙනුවට ලිව්වේ. එහෙනම් මෙන්න මේ දෙන්න මේ බල දෙක සමාන ප්‍රතිවිරුද්ධ බල දෙකක්. කියන්නේ මෙන්න මෙහෙම. එක බලයක් මෙහෙම නම් මෙහෙම කියමුකෝ. අනිත් බලය විශාලත්වයේ සමානයි හැබැයි දිශාවෙන් ප්‍රතිවිරුද්ධයි. එතකොට මෙන්න මේ දෙන්නා දෙන්නේ පුතේ බල ගූර්ණයක්. එතකොට මේ බල දෙක අතර දුර අපි සිම්පල් B කියනවා. මේ බලය ඇති කරන F සමානයි BIA ප්‍රමාණයක්. මෙයා ඇති කරන F සමානයි BIA ප්‍රමාණයක්. මේක F සමානයි BIA, මේක F සමානයි BIA ප්‍රමාණයක්. හරි. එතකොට මට මෙන්න මෙයා විසින් ඇති කරන බල යුග්මයේ ගූර්ණය විශාලත්වයෙන් සමාන දිශාවෙන් ප්‍රතිවිරුද්ධ දෙන්නෙකුට අපි කියන බල යුග්මයක් කියලා. මේ ටික ඔබට පැහැදිලිව තේරුම් ගන්න බෑ බල ගූර්ණය සහ බල යුග්මය කියන කොටස් බැරි නම්. ඒ නිසා කරුණාකරලා මේ කොටස් ඔබට අවබෝධ වෙන්නේ නැත්නම් බලයේ පාඩමේ බල යුග්මය සහ බල ගූර්ණය කියන හොඳින් අවබෝධ කරගන්න. නැත්නම් මේක තේරෙන්නේ නැහැ. රයිට්. බල යුග්මයක ගූර්ණය කියන්නේ එක බලයක්. මේ බල දෙකෙන් එක බලයක් ගන්නවා. එක බලයක් ගන්නවා. BI සිම්පල්ලි වැඩි කරනවා. මොකද මේ බල දෙකේ මගයන් දෙක සමානයි. වැඩි කරනවා බල දෙක අතර දුරින්. එහෙනම් අපි ගත්තොත් BI A වතාවක් සිම්පල් B බලන්න මේ A වතාවක් සිම්පල් B කියන්නේ මෙයාගේ දිග සහ පළල නේද? A වතාවක් සිම්පල් B කියන්නේ දිග වැඩි කිරීම පළලනේ. ඒ කියන්නේ මෙයාගේ දිග වැඩි කිරීම පළල කියන්නේ මොකද්ද මේකේ? වර්ගඵලය. මෙයාගේ දිග වැඩි කිරීම පළල කියන පුතේ වර්ගඵලය නේද? පැහැදිලිද? එහෙමනම් මට මෙන්න මෙයාගේ දිග වැඩි කිරීම පළල කියන එක වෙනකොට මට ලියන්න පුළුවන් මේ තියෙන වර්ගඵලය. එහෙනම් මේ බල යුග්මයේ ව්‍යාවර්තය කියලමු BIA right. මේකේ ඒකක වෙන්නේ BIA ගේ ඒකක වෙන්නේ මේක නිව්ටන්, මෙයාගේ ඒකක මීටර්. එහෙනම් මෙයාගේ ඒකක වෙන්නේ නිව්ටන් මීටර්. BIA ගේ ඒකක වෙන්නේ පුතේ නිව්ටන් මීටර්. හරි. එහෙනම් අපිට මෙන්න මේ වගේ චුම්බක ක්ෂේත්‍රයක ආස්තරයක් තිබ්බොත් ඒ කියන්නේ අපිට මෙහෙම උත්තරද්‍රවයකුයි ආස්තරයක් කියලා කියන්නේ උත්තරද්‍රවයකුයි මෙහෙම දක්ෂිණද්‍රවයකුයි මැද මේ චුම්බක ක්ෂේත්‍රයට ලම්බකව මේ වගේ කෙනෙක් තිබ්බොත් අපි මෙතනින්
මෙහෙම අපි ධාරාවක් දුන්නොත් මෙන්න මෙයාගේ ඇති කරන ව්‍යාවර්තය චුම්බක ශේෂ්ත්‍රයේ විශාලත්වය අපි හිතුවොත් B කියලා මෙතනින් I ධාරාවක් යනවා කියලා මෙන්න මේ ආස්තරය මැද හිස් වුණත් මැද ආස්තරය හිස් වුණත් BIA වෙනවා. මෙයාගේ උත්තරේ ලැබෙන්නේ නිව්ටන් මීටර වලින්. හරි. මේක මැද නිකන් කම්බියක් තියෙනවා. හරි. එතකොට මට හිතන්නකෝ මෙහෙම වෙතර තිබ්බා කියලා මේ වගේ වෘත්තාකාර පුඩුවක් ධන මේ පැත්තේ අපි ඍණක් තිබ්බා කියලා හිතමුකෝ. මෙයාගේ RR නම් දැන් මේක මෙන්න මේ පුඩුව මෙන්න මේ ආස්තරය චුම්බක ශේෂ්ත්‍රයට ලම්බ කරනවා. මෙයා දෙන ව්‍යාවර්තය මොකද වෙන්නේ? BI ඒ කියන්නේ මෙයාගේ වර්ගඵලය වෙන්නේ කොච්චරද? 5R වර්ග. BI 5R වර්ග. පැහැදිලිද? right. එතකොට අපි ගත්තොත් එහෙම දැන් මේ තියෙන්නේ BIA. මේ එක්කෙනෙක් දෙනවා BIA ප්‍රමාණයක් ව්‍යාවර්තයක්. මේක ටෝ කියලා කියන අපි ව්‍යාව සංකේතය ටෝ right ටෝ right ඉස්සර අපි එක ලිව්වේ මෙන්න මෙහෙම ටෝ කියලා මේක දැන් මොඩිෆයි වෙලා එක්කෙනෙක් BIA. එහෙනම් මේ වගේ පොටවල් n සංඛ්‍යාවක් තියෙනවා. එහෙනම් මෙයාගේ ව්‍යාවර්තය වෙනවා එක්කෙනෙක් නම් BIA පොටවල් n සංඛ්‍යාවක් තියෙනවා නම් මේක BI NA වෙනවා. හරි. පොටවල් n සංඛ්‍යාවක් තියෙනවා යාගේ ව්‍යාවර්තය වෙන්නේ ටෝ සමානයි බින BI NA. ටෝ සමානයි BI NA තමයි පොටවල් n සංඛ්‍යාවක් තියෙනවා මෙන්න මෙයාගේ ව්‍යාවර්තය වෙන්නේ. හරි. නිකන් අපි බලමු මෙන්න මෙහෙම. ඔන්න අපි හිතමු අපි ළඟ තියෙනවලු අරය සෙන්ටිමීටර් 20ක් වෙච්ච අරය සෙන්ටිමීටර් 20ක් වෙච්ච අපි හදලා බලමු නිකන් මොකද වෙන්නේ කියලා. මෙහෙම තියෙනවා මෙයා ඉන්නේ අපි හිතමු මේ වගේ චුම්බක ක්ෂේත්‍රයක චුම්බක ක්ෂේත්‍රයට ලම්බකව මෙයාගේ විශාලත්වය ටෙස්ලා 50යි. මේක සෙන්ටිමීටර් 20යි. මේ වගේ පොටවල් තියෙනවලු
100ක් තියෙනවා. පොටවල් 100ක් තියෙනවා මෙන්න මෙයාගේ. හරි පොටවල් 100ක් තියෙනවා. මේකේ යනවලු ඇම්පියර් 20ක්. මේකේ යනවලු ඇම්පියර් 20ක්. මගෙන් අහනවා මෙන්න මෙයාගේ ව්‍යාවර්තය. අරේ සෙන්ටිමීටර් 20යි ඇම්පියර් 20ක් යනවලු. චුම්බක ශ්‍රේෂ්ඨයේ විශාලත්වය ටෙස්ලා 50යිලු. පොටවල් 100ක් තියෙනවා. මෙයාගේ පොටවල් 100ක් තියෙනවා. එතකොට මගෙන් ඇහුවොත් එහෙම මෙන්න මෙයාගේ ව්‍යාවර්තය කීයද කියලා BI NA B ගියගේ 50යි I ගියගේ 20යි පොටවල් 100යි අන්න A. දැන් මෙයාගේ වර්ගඵලය වෙන්නේ කීයද? 5R වර්ගනේ. 5R වර්ග. එතකොට වෙනවා 5 වරක් 2 10යි 1යි 2යි 3යි 4යි 4යි. right වතාවක් 5 ගියගේ මං ගන්න 3.14යි. අරය බලන්න පුතේ මෙන්න මෙයාගේ අරය සෙන්ටිමීටර් 20යි නේ. මෙයාගේ අරය සෙන්ටිමීටර් 20යි. එහෙනම් R වර්ගය කියද්දී දෙපාරක් මම සෙන්ටිමීටර් මීටර කරන්න ඕනේ. 5R වර්ග ඒ කියන්නේ ඔන්න R මෙන්න අනිත් R. මේ R මීටර කරන්න 100ෙන් බෙදුවා. මේ R මීටර කරන්න 100ෙන් බෙදුවා. එhmenan මට බිඳුවට බිඳුව බිඳුවට බිඳුව බිඳුවට බිඳුව සමානයි 1000 වැඩි කිරීම 3.14 වැඩි කිරීම 4. 1000 වැඩි කිරීම 3.14 වැඩි කිරීම 4 වැඩි කිරීම 4. එහෙනම් බලමු මේක 1000 වැඩි කරාම නම් 3140යි වැඩි කිරීම 4 නිව්ටන් මීටර් අපි 3140 වැඩි කරනවා 12560යි 12560යි නිව්ටන් මීටර්. ව්‍යාවර්තය 12560යි නිව්ටන් මීටර් වෙනවා. right හරි ඔබගේ දැනුමට කිව්වේ. දැන් යම් කිසි හේතුකින් මෙන්න මේ ආස්තරය චුම්බක ක්ෂේත්‍රයට මෙන්න මේ හදන කෝණය තීටා වුණා නම් BIA ගේ cos තීටා ප්‍රමාණයක් චුම්බක ක්ෂේත්‍රයට සමාන වෙනවා BIA ට ලම්බක ප්‍රමාණයක්. මෙන්න මේක දැන් BIA cos තීටා මේ පැත්තට BIA sin තීටා. හරි අපිට මේ පැත්තට එනවා BI cos තීටා ප්‍රමාණයක්. මෙයා චුම්බක බලයක් ඇති කරන්නේ නැහැ. හේතුව චුම්බක ක්ෂේත්‍රයට සමාන්තරයි. එතකොට මෙන්න මෙයා මේ ආස්තරේම අපි මේ අතර විභේදනය වෙනවා. මේ විභේදනය තමයි ටෝ සමානයි BIA sin තීටා කියන්නේ. මෙන්න මේ BIA sin තීටා තමයි දරුවනේ අපිට ලබලා දෙන්නේ චුම්බක ක්ෂේත්‍රයට ලම්බක විභේදනය. ඒ නිසා චුම්බක ක්ෂේත්‍රයට ආනතව තියෙන කෙනෙක් දෙන ව්‍යාවර්තය තමයි ටෝ සමානයි BIA sin තීටා කියලා කියන්නේ. right එහෙනම් අපි ගලුවා ඉගෙන ගත්තා සමීකරණ F සමානයි BIL F සමානයි BIL sin theta ටෝ සමානයි BI NA
ටෝ සමානයි BINA sin theta. මේ දෙන්න දෙන්නේ ව්‍යාවර්ත මෙයාල් දෙන්නේ බල. මෙයාලගේ ඒකක වෙන්නේ නිව්ටන් මීටර් මේවා නිව්ටන්. පැහැදිලි මං හිතන්නේ. right. මේ BIN sin theta මේක ලස්සනට අපිට ආනතව තියෙනවා. right. BIN sin theta. දරුවනේ අපි මීළඟ වීඩියෝකින් විද්‍යුත් චුම්බක ප්‍රේරණයේ යෙදීම් පිළිබඳව සාකච්ඡා කිරීමට යොමු වෙමු.